අපි කිව්වේ නැගෙනහිර ජැටිය දෙන්න එපා. නැගෙනහිර ජැටිය අපිට කරගෙන යන්න පුළුවන්. නැගෙනහිර ජැටියේ මෙහෙයුම් අපිට කරන්න පුළුවන්. නැගෙනහිර ජැටිය කරන්න පුළුවන් කොහොමද කියලා සේවකයෝ විතරක් නෙමෙයි ඉංජිනේරුවන් පවා මේ කටයුත්ත කොහොමද කරන්න කියලා කිව්වා. හැබැයි මේක දෙන්නේ නැහැ. මේක මෙහෙම දෙන්න හදද්දී මේකට විරුද්ධ වෙච්ච නිසා මේ විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස 2019 ජනාධිපතිවරණයේදී හිටපු ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වුණා. විශේෂයෙන් අපේ රටේ ජාතික සම්පත් විකිණීම තමන්ගේ උපාය මාර්ග කරගත්ත රනිල් මෛත්‍රී ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වුණා. නැගෙනහිර ජැටිය ඇතුළු මේ වරායවල් විකුණන්න ගත්ත ක්‍රියාමාර්ග නිසා. නිසා මෙහෙම විකුණන්නේ නැහැ කියලා ඒ දා හිටපු ආණ්ඩුව ගෙදර යවලා ජනතාවගේ කැමැත්ත අරගෙන බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිවරණයෙන් පස්සේ හදාගත් ආණ්ඩුවේ වරායබාර ඇමතිවරයා වුණ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා. එදා වරායබාර ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා 2020. මේ කැබිනට් පත්‍රිකාවක් කියන්නේ මොකක්වත් නෙමෙයි. මේ කැබිනට් පත්‍රිකාවෙනුත් 2020 ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්සන් කරන කැබිනට් පත්‍රිකාව මේ තියෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා අත්සන් කරන කැබිනට් පත්‍රිකාව මොකද්ද මේක කියන්නේ? එදා රනිල් මෛත්‍රී ආණ්ඩුව වෙලාවේ ඒ අත්සන් කරපු MOC Memorandum of Cooperation ඒ MOC එක අනුවම වැඩ කරන්න ඉස්සරහට කටයුතු කරනවා. මේක එනකොට ජපානයේ නැතුව ඉන්දියාව විතරක් එකතු වෙනවා. ජපානයේ හැලෙනවා මේ කැබිනට් පත්‍රිකාව වෙනකොට. එතකොට මේ කැබිනට් පත්‍රිකාව එන වෙලාව වෙනකොට අපේ වෘත්තීය සමිති වරාය මේ ගැන අහනවා විමසනවා. මේ අපිට තියෙනවා ශ්‍රී ලංකා වරායක අධිකාරියේ සභාපතිවරයා. වරාය අධිකාරියේ සභාපතිවරයා සේවකයන්ට මේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා. ඒ පැහැදිලි කිරීමත් එක්ක මේ කාරණේ පිළිබඳව අපිට කරුණු කියනවා. මොකද්ද කරන්න යන්නේ මේගොල්ලෝ මේක විකුණන්නේ නැහැ කියලා කරුණු කියන්න උත්සාහ කරනවා. හැබැයි මේ ඔක්කොම සිද්ධ වෙද්දී මේ කොරෝනාවෙන් පහුගිය මාර්තු මාසෙ ඉඳන් අපේ රට අඩපණ වෙලා තියෙන වෙලාවක ආපහු ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දුලා දාපු කැබිනට් පත්‍රිකාවම කලින් සාගල රත්නායකලා ඊළඟට ජොන්ස්ටන් ප්‍රනාන්දුලා මේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට ලබා දීම විජාතික සමාගමකට ලබා දීම රට ආර්ථිකමය ලෙස රටේ ආර්ථික මර්මස්ථාන එක පැත්තකින් චීනට දීලා තව කොටසක් ඉන්දියාවට දීලා යන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාම සඳහා වෙච්ච සාකච්ඡාව ඇවිල්ලා තියෙනවා. ඔබට මතකයි පහුගිය මහමැතිවරණයට පෙර වරාය සේවකයෝ දොඹකරවලට නැගලා කිව්වා වහාම නැගෙනහිර ජැටිය පටන් ගන්න කියලා. වෘත්තීය සමිති අද වරාය නියෝජනය කරන වෘත්තීය සමිතිය එදා මේ සටනේ හිටියා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජනය කරන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ මේ සටනේ ඉදිරි පෙළම සමාජිකයෙක් ලෙස මේ සටනේ හිටියා. එදත් අපි කිව්වා බොරු පොරොන්දු දෙන්නේ නැතුව මේක නැගෙනහිර ජැටිය පටන් ගන්නවා කියලා කියන්නේ. එදා අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද අපිට කිව්වේ? අපේ වෘත්තීය සමිතිය වලට පොරොන්දු වුණා. තමසලා බය වෙන්න එපා මම මේක විකුණන්නේ නැහැ කිව්වා. එදා එහෙම කියපු රාජපක්ෂ මහත්තයා අගමැතිවරයා තමන්ගේ වෘත්තීය සමිති වලට එහෙම කියපු අගමැතිවරයා ඉන්න කැබිනට් මණ්ඩලයේම පහුගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් එනවා. මොකද්ද? අර සාගලලා දාපු ජොන්ස්ටන්ලා දාපු MOC එක ජොන්ස්ටන්ගේ කැබිනට් පත්‍රිකාව අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක් සහිත ලංකාවේ සමාගමකටත් එක්ක දීලා පෞද්ගලීකරණ ක්‍රියාවලිය ඉස්සරහට අරන් යන්න. ගිය සතියේ වරායබාර ඇමතිවරයා මේ පිළිබඳව ඉතාම පැහැදිලිව කියනවා අපි දැන් ආයෝජකයෙක් හොයමින් ඉන්නේ කියලා. හිටපු රනිල් මෛත්‍රී ආණ්ඩුව මේක විකුණනවා කියලා ඒක විකුණනවා කියලා ගිවිසුම් අත්සන් කළා තියෙද්දි එහෙම කරන්නේ නැහැ කියලා කියපු ආණ්ඩුව අපි වරාය කරගෙන යනවා කියලා කියපු ආණ්ඩුව අද මොකද කියන්නේ? ආයෝජකයෙක් හොයනවා කියලා දැන් රටේ ජනතාව රවට්ටමින් ඉන්නවා. අද තමන්ගේ වෘත්තීය සමිති අර ගලේ පැහැරු බලලුන් තරමටම අසරණ කරලා දැන් වරාය ඇතුළේ හිර කරලා තියෙනවා. මොකක් නිසාද? එයාට දැන් ක්‍රියාමාර්ග ගන්න බැරි තරමට මේක දැන් හිර කරලා තියෙනවා. නිසා අද කැබිනට් මණ්ඩලය ඇතුළේ දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඒ වගේම පෞද්ගලික සමාගමක් ලංකාවේ තියෙන පෞද්ගලික සමාගමකට ඒ වගේම ඉන්දියාවේ සමාගමක් ඇතුළු තුනකට එකතු කරලා නැගෙනහිර ජැටිය දෙන්න හදනවා. අපි අහනවා ආණ්ඩුවෙන් ඔගොල්ලොන්ගේ බොරු දේශප්‍රේමී සලුව අස්සෙන් එළියට පයින් මේ විජාතීකරණ වැඩපිළිවෙලේ අඩුම තරමේ ගණන් හදලා බැලුවද නැගෙනහිර ජැටිය විකිණීමෙන් රටට වෙන පාඩුව?
අඩුම තරමේ. මොකද අපි මේ වරාය පිහිටවලා තියෙන්නේ කොළඹ වරාය ලෝක නැව් ගමනාගමනයට මුහුණ හරවලා. අපේ රට පහු කරගෙන තමයි ලෝකේ නැව් එහා මෙහා යන්නේ. දවසකට නැව් 2500ක් මේ මූදෙන් එහා පැත්තට මෙහා පැත්තට යනවා. කොරෝනා කාලේ කියලා මේක ලොකු අඩුවීමක් වුණේ නැහැ. 10%ක විතර අඩුවීමක් තමයි අඩු වෙලා තියෙන්නේ. නිසා එහෙම තියෙද්දි අපේ වරායවල් හැමදාම වැඩ. එහෙම වැඩ කරද්දී අඩුම තරමේ ගණන් හදලා බලන්න තිබුණා. අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. අපේ අපනයන ආදායම් අඩු වෙලා තියෙනවා. විදේශයෙන් වල ලැබෙන පෞද්ගලික සංක්‍රාම විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් වල අඩුවීමක් තියෙනවා. අපිට අද ඩොලර් ගත්ත ණය ගෙවා ගන්න බැරුව අපි හිර වෙලා තියෙනවා. ආර්ථිකය හිර වෙලා තියෙනවා. එහෙම තියෙද්දී අපට අයිති සම්පත් ටික තමයි මේ තියෙන්නේ. මේවා විකුණන්නේ ඇයි කියලා හිතලා බැලුවද? අද නෑ. අපි කියනවා සාමාන්‍ය කොළඹ නැගෙනහිර ජැටිය අපි මෙහෙයුම් පටන් ගත්තොත් දැන් කොළඹ වරාය අධිකාරිය පටන් අරන් තියෙන්නේ. සභාපති තුමා කියනවා දයාරත්නායක මහත්තයා නෑ අපි මේක දැන් මෙහෙයුම් කටයුතු පටන් අරන් අපි කරගෙන යනවා කියලා. හැබැයි අපි කරගෙන යනවා කියලා එක එක වෙලාවල් වල එක එක ආකාරයේ හැසිරීම් තියෙන්නේ. සභාපතිලා එකක් කියනවා ඇමති ගිහිල්ලා කියනවා නෑ අපි මේක දෙන්න ආයෝජකව හොයනවලු. එතකොට කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාව සම්මත වෙනවා මේක හැමෝම විකුණන් යන්න කියලා. ඉතින් අපි අහනවා අඩුම තරමේ ගණන් හදලා බැලුවද මේ කොළඹ නැගෙනහිර ජැටිය විකිණීමෙන් රටට වෙන අලාභය? සමහර අමාත්‍යංශ දාලා තිනවා අවුරුද්දේම මුළු වියදම තියෙන රුපියල් මිලියන 60යි 70යි. මිලියන 100යි 120යි. කොළඹ නැගෙනහිර ජැටියෙන් එක මාසයකට රටට අහිමි වෙනවා ඩොලර් මිලියන 12ක් අඩුම තරමේ. ඩොලර් මිලියන 150ක් රටට අහිමි වෙන අවුරුද්දට අඩුම තරමේ රටට අහිමි වෙනවා. අපි මේවා නිකන් නෙමෙයි කියන්නේ. සාමාන්‍ය කන්ටේනර් බහලුම් ලක්ෂ 25ක් අවුරුද්දකට මෙහෙයුම් කරන්න පුළුවන් ඊටාම පහසුවෙන් නැගෙනහිර ජැටියේ. බහලුම් අඩුම තරමේ ලක්ෂ 25ක් ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් තැන. බහලුම් ලක්ෂ 25ක් කරොත් එහෙම දැනට වරායේ තියෙන එහා පැත්තේ තියෙන CICT එකත් අනිත් පැත්තේ තියෙන SAGT එකත් ජය බහලුම් පර්යන්තය කරන මෙහෙයුම් වලින් ගණන් හදලා බැලුවොත් ආණ්ඩුවට පැහැදිලි වෙනවා මේ අතහරින්නේ රත්තරම් බිත්තර දාන කිකිලියෙක් බෙල්ල මිරිකලා දැන් මේ තමන්ගේ සාජ්‍යයේ බයිට් එකට පත් කරගන්නයි මේ ආණ්ඩුව හදන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ රටට ඩොලර් ගේන ඩොලර් උපදින්න පුළුවන් මේ අවදානම් මස්සෙත් මේ ලෝක වසංගත තත්ත්වයක් යටතේ අක්‍රිය නොවිච්ච ආයතන වරායවල් කියන්නේ. මේ බහලුම් මෙහෙයුම් කරන දැන් ඒ නිසා නැගෙනහිර ජැටිය විකිණීම ජාතික අපරාධයක්. නිසා විකුණන්නේ නැහැ කියලා ආපු මහත්තුරු අද නැගෙනහිර ජැටිය මේ පැත්තෙන් ඉන්දියාවට දෙනකොට නැගෙනහිර අනිත් පැත්තෙන් ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න හදනවා. මත්තල ගුවන්තොටුපොළ ඇමරිකානු සමාගමක් සමග ඒකාබද්ධ පුහුණු ඇකඩමියක් දාන්න ඉන්දියානු සමාගමට ආපහු දෙන්න හදනවා. මේ ඔක්කොම සමනය කරන්න ආපහු කොළඹ වරායේ බටහිර ජැටිය හදලා චීනට දෙන්න දැන් සැලසුම් සකස් කරමින් තියෙනවා. අපි අහනවා අර දේශීය සම්පත් රකින්නවා කියලා කියපු දේශීය දේ රකින්නවා කියලා කියපු ජනතාවට කහත් රුපියල් 5000ට කන්න කහ ටිකවත් ගේන්න එපා කියලා ඒ ටිකත් අපි හදන් කරනවා කියලා කියපු ආණ්ඩුවේ කෝ ප්‍රතිපත්තිය. අද ඒ දේශීය ප්‍රතිපත්තිය අර සරමැඳන් ඔළුවෙන් හිටගත්තා වගේ කහ ටික පිටරටින් ගේන එක නවත්තනවා මිනිස්සුන්ට කහ කන්න එපා කියලා රටේ ඩොලර් උපද්දවන්න පුළුවන් නැගෙනහිර ජැටිය ඉන්දියාව සහ පෞද්ගලික සමාගම් වලට දැන් අද විකුණන්න ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා. නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ වැඩේ නවත්තන්න. නිසා අපි මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු මේ රටේ ජනතාවට කියනවා දැන් ඔබට වගකීමක් තියෙනවා. මේ රටේ ජාතික සම්පත් තවදුරටත් විකුණලා දාලා රටට ලැබෙන තියෙන සල්ලි ටික අහිමි කරාට පස්සේ කොළඹ වරායත් අපිට නැති වෙනවා තව ටික දවසක් යනකොට. කොළඹ වරායට සිද්ධ වෙන දිය කඩන ටික මේ නඩත්තු කරන්නයි අනිත් පැත්තෙන් තියෙන අර මූද වටේ තියෙන ලාම්පු ටික බලා ගන්නයි විතරයි සිද්ධ වෙන්නේ කොළඹ වරාය අධිකාරියට. ඒ නිසා වරාය අධිකාරිය ස්වභාවික මාර්ගයටපත් නොකර මේ නැගෙනහිර ජැටියේ මෙහෙයුම් පටන් ගත්ත මෙහෙයුම් ටික තවදුරටත් අවශ්‍ය දොඹකර සහ අනෙකුත් උපකරණ ටික ගෙනල්ලා සේවකයන් 1000කට පමණ රස්සාව කරගෙන යන්න පුළුවන්. ඩොලර් මිලියන 150ක් විතර අවුරුද්දට රටට හොයන්න පුළුවන් මේ දැවැන්ත සම්පත විකිණීම වහාම නවත්තන්න. ඒකට මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි මේ රටේ ජනතාවගෙන් කරනවා. ඒ වගේම අපි වරායේ සියලු සේවකයන්ගෙන් වෘත්තීය සමිති වලින් ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ හැටියට අපි ඉල්ලනවා. ඒ සඳහා ඒ සටනට නායකත්වය දෙන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමේ සූදානම් නැගෙනහිර ජැටිය විකිණීමේ නැවැත්වීමේ සටන අපි ඉදිරියට කරගෙන යනවා. අද වෙනකොට වරාය ඇතුලේ සේවකයෝ මේ පිළිබඳ සාකච්ඡා කරනවා.
රටේ මිනිස්සු මේ ගැන සාකච්ඡා කරනවා. ආණ්ඩුව කොරෝනා වලට මුවා වෙලා ජාතික සම්පත් විජාතිකරණයට මේ ආපහු වතාවක් විදේශීය රාජ්‍යයන්ට අපේ රටේ ආර්ථිකය යටත් කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් යනවා. ඒ හරහා අද රටේ මිනිස්සුන්ට බරපතල විදිහේ පීඩාවක් ආණ්ඩුව එල්ල කරලා තියෙනවා. ඒ නිසා අපි ජාතික උත්සන්ති මධ්‍යස්ථානයේ හැටියට අපි කියනවා මේ රටට ධනය උපදවන තැන කොළඹ වරාහේ නැගෙනහිර ජැටිය විකිණීම වහාම නවත්තන්න. ඒ සටනට ජාතික උත්සන්ති මධ්‍යස්ථානයේ මැදිහත් වෙනවා. අපි වරාය වෘත්තීය සමිතිවලටත් අපි රටේ ජනතාවටත් කියනවා දැන් හොරගල් අහුලන්න ලෑස්ති වෙන්න එපා. අපි වරාය වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටිනවා දැන් සටනට බහින්න ඕනේ. දැන් ලියුම් ලිය ඉන්න කාලේ නෙමෙයි. එදා මහමැතිවරණට කලින් අගමැතිවරයා පොරොන්දු වුණා ක්‍රේන් වලට නැගලා හිටපු වෘත්තීය සමිතිවලට මේක විකුණන්නේ නැහැ කියලා. අද ක්‍රේන් ටික නැගෙනහිර ජැටියට ගෙනලා දාලා තියෙනවා ක්‍රේන් 3ක්, දොඹකර 3ක්. ඒ නිසා විකුණන එක නවත්තන්න මේ සටනට මැදිහත් වෙන්න සියලු දෙනා ඒ සඳහා ජාතික උත්සන්ති මධ්‍යස්ථානයේ මේකට නායකත්වය දෙන්න සූදානම්. වරාය පොදු සේවක සංගමයේ වරාය සටනට නායකත්වය දෙන්න සූදානම්. ජාතික සම්පත් විකුණන සටනට එරෙහිව අපි අපේ සටන ඉස්සරහට ගෙන යනවා. සියලු දෙනා එකට එකතු වෙන්න සහයෝගය දෙන්න කියන ඉල්ලීම මේ රටේ ජනතාවගෙන් අපි කරනවා. මේ පිළිබඳව තවදුරටත් වරාය අභ්‍යන්තරයේ සේවකයින්ගේ මේ කාරණා පිළිබඳව කතා කරන්න වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනා කරනවා. ඉතින් පසුව ඔබට තවත් කරුණු පැහැදිලි කරගන්න අවස්ථාව තියෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක දැන් හොඳට පැහැදිලි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වරාය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව අනුමත කිරීමත් එක්ක. එක පැත්තකින් කොරෝනා ක්‍රියාවලියක් රටේ යනවා. ඒක ASCII තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. රටේ ඉඩම් විකුණනවා. වරාය නැගෙනහිර ජැටිය පෞද්ගලික සමාගම් වලට රටවල් වලට පවරනවා. සෞඛ්‍ය සේවාව ගත්තොත් කොරෝනා මර්ධනය කිරීම සඳහා ගෙන ඇන්ටිජන් ටෙස්ට් කිට් කියන එක පෞද්ගලික සමාගම් හරහා ගෙන්නනවා. ඒවා වලින් යටිමඩි ගහනවා. ඒතකොට ප්‍රතිපත්තිය ඉතාම පැහැදිලි. දැන් මේ යන්නේ ආණ්ඩුව එකක් ජනතාවට කියන කොරෝනා මර්ධනය කරනවා කියලා. අනිත් පැත්තෙන් ආර්ථික ප්‍රතිපත්තිය, විකිණීමේ ප්‍රතිපත්තිය තියෙන ඒවා ටික සම්පත් ටික ඔක්කොම විකුණලා ජාමේ බේරා ගැනීමේ දේශපාලන කූට දේශපාලන ක්‍රියාවලිය තමයි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. දැන් වරාය ගත්තොත් එහෙම කොළඹ වරාය විතරක් සේවකයෝ 10000ක් ඉන්න තැනක්. කොළඹ නගරයේ තියෙන ප්‍රධානතම වැඩබිම කිව්වොත් නිවැරදි. එතකොට සේවකයෝ පහුගිය කාලේ වරාය නැගෙනහිර ජැටිය රැක ගැනීම සඳහා ඒක වරාය තුලම වරාය අධිකාරිය මගින්ම ක්‍රියාත්මක කර ගැනීම සඳහා දෙවැන්ත සටනක් ක්‍රියාත්මක කළා. ආණ්ඩුව ඒකට අහුම්කම් දීලා නැහැ. අද ආණ්ඩුවේ වෘත්තීය සමිතිය වලට සිද්ධ වෙලා තියෙනවා කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නේ. ඒගොල්ලෝ බය කරලා තියෙන්නේ. එදා අර උඩ නැගපු වෘත්තීය සමිති නායකයෝ අද පැත්තකට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලෝ බය කරනවා. වරාය ඇමති ඊට පස්සේ වරාය සභාපතිවරයා ඊට පස්සේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විසින් වරාය සේවකව බීතියටපත් කරලා තියෙනවා. එක පැත්තකින් කොරෝනා තියෙනවා වරාය ඇතුලේ, අනිත් පැත්තෙන් නැගෙනහිර ජැටිය විකිණීමේ අනතුරු තියෙනවා. ඒක බේරා ගැනීම සඳහා සේවකව සටන් කරන්නේ කොහොමද කියලා එක පැත්තකින් බොතෝකෝලික ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි වෘත්තීය සමිතිය විදිහට කල්පනා කරේ වරාය සේවකයන්ගේ මේ සටන. ඒ සටනට අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා. ඒ සටන ඉස්සරහට අරගෙන යනවා. වරාය සේවකයොත් එක්ක වරාය වෘත්තීය සමිතියත් එක්ක විශේෂයෙන්ම අපේ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියත් එක්ක අපි මේ සටන ඉස්සරහට අරගෙන යනවා. දැන් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෘත්තීය සමිතිය ප්‍රශ්න කරන්න ඕන. අපි දකිනවා අද යම් ප්‍රමාණයකට රටේම සාකච්ඡාව දෙන කොරෝනා ගැන විතරයි. ජනමාධ්‍ය ගත්තත් ප්‍රවෘත්ති වලින් 3න් 2ක් 4න් 3ක් විතරම කොරෝනා. මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව වරාය විකිණීම වගේ වරාය නැගෙනහිර ජැටිය විකිණීම වගේ ඒ අකටයුතුකම් පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. ඒ පිළිබඳව ඉඩකඩ දෙන්න ඕන. ඒ පිළිබඳව ප්‍රවෘත්ති හදන්න ඕන. දැන් ආණ්ඩුව එක පැත්තකින් කියනවා කොරෝනා ගැන විතරක් සාකච්ඡා කරලා වැඩක් නැහැ. ජනාධිපතිතුමා කියනවා කොරෝනා ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. රට ඉස්සරහට අරන් යන වැඩපිළිවෙල පිළිබඳව කතා කරන්න ඕන කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒගොල්ලෝ කියන ඒ වැඩපිළිවෙල මොකද්ද කියන එකත් සාකච්ඡා කරන්න ඕන. රට ඉස්සරහට අරන් යන වැඩපිළිවෙල. කොරෝනා මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා කියලා කියනවා.
ඒ විතරක් නෙමෙයි රට ඉස්සරහට අරන් යන වැඩපිළිවෙලක් තියෙනවා කියලා කියනවා. ඒ වැඩපිළිවෙල මොකද්ද? ඒක තමයි වරාය විකිණීමේ වැඩපිළිවෙල. වරාය ඉන්දියාවට පැවරීමේ වැඩපිළිවෙල. වරාය නැගෙනහිර ජටිය විකුණා දැමීමේ වැඩපිළිවෙල. ඒ හරහා සේවකයන්ගේ රැකියා අහිමි කිරීමේ වැඩපිළිවෙල. සේවකයන්ගේ ස්ථිරභාවය සම්බන්ධයෙන් සේවකයන්ගේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන් තමන්ගේ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් ප්‍රශ්නේ හොඳ ජීවිතයක් ගෙවීම සම්බන්ධයෙන් වරාය සේවකයාගේ තියෙන අභිප්‍රාය මේ සියල්ල බිඳ දමලා තියෙනවා. ඒ වගේම වරාය සේවකයන්ගේ පවුල්වල ජීවිත සම්බන්ධයෙන් ඒ වගේම මුළු රටේම ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන ඒ ස්ථාවරත්වය යම් ප්‍රමාණයක අද වෙන තිබෙන එකත් නැති කර දැමීමේ ඒක විකිණීමේ වැඩපිළිවෙලද ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන ඒ නිසා ඒ ගැනත් ආණ්ඩුව සාකච්ඡා කරන්න ඕන. සභා ජනාධිපතිතුමාට කියනවා මේ සම්බන්ධයෙන් කියන්න. දැන් මේ කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා කියලා අපිට තොරතුරු හම්බෙලා තියෙනවා. ඒක සම්මත වෙලා තියෙනවා කියලා තොරතුරු අපිට හම්බෙලා තියෙනවා. ආණ්ඩුව මොකද්ද කියන්නේ? මේ ගැන කිව්වද කැබිනට් ප්‍රකාශකවරු පහුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේකේදී කිව්වද? කිව්වේ නැහැ. කියන්න මොකද්ද ගත තීරණේ? ජනමාධ්‍ය ඉස්සරහට අවිල්ලා කියන්න මිනිස්සුන්ට කියන්න. අපිට තොරතුරු තියෙනවා මේක සම්මත කරගෙන ඉවරයි. ඒ නිසා ඒක කියන්න අඩු තරමින් මොකද්ද කරන්න කියලා. තමන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා කියන්න. තමන්ගේ විකිණීමේ ප්‍රතිපත්තිය තමයි තියෙන්නේ කියලා කියන්න. ඉතින් වෘත්තීය සමිතිය විදිහට අපි කල්පනා කරනවා මේ වෙලාවේ අපි විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති නියෝජනය කරත් වෘත්තීය සමිති ව්‍යාපාරයේම දැන් බලය මේ වරාය විකිණීමට විරුද්ධ ඒ අරගලයට අපි එකතු කරන්න ඕන කියලා අපි කල්පනා කරනවා. මොකද ආණ්ඩුව එක පැත්තකින් කොරෝනා වලට ඔක්කොම යට කරලා සියල්ල යට කරලා රටේ ආර්ථිකය බිඳුවට බස්සලා තියෙන ටිකත් විකුණලා නැති බංගස්ථාන කරන ස්ථාවරයක තමයි මේ ඉන්නේ. ඒ නිසා තමයි රටේ ඉඩම් විකුණන්නේ, වරාය නැගෙනහිර ජටිය විකුණන්නේ, කොරෝනා වලින් බිස්නස් කරන්නේ, බෙහෙත් ඖෂධ ගෙන්වීමේදී සමාගම් එක්ක එකතු වෙලා බිස්නස් කරන්නේ, ඒ වගේ යටිමඩි ගහන්නේ. ඒ නිසා තමයි එතකොට ඒකෙන් තමයි රටේ ආර්ථිකය තවත් විනාශයටපත් වෙනවා කියන එක අපි අවධාරණය කරනවා. ඒ නිසා මේ තත්ත්වය තුළ වරාය පොදු සේවක සමිතිය ආරම්භ කරලා තියෙන මේ සටන අභීතව සටන් කරන වෘත්තීය සමිතියක් විදිහට අද වරාය යථා වෘත්තීය සමිති නිහඬ කරලා තියෙනවා. ආණ්ඩුවේ සමිති, ආණ්ඩු හිතවාදී සමිති යම් ප්‍රමාණයක නිහඬ කරලා තියෙනවා. බැනවදිනවා. සභාපතිවරයා වෘත්තීය සමිති වලට කෙලින්ම තග දානවා. වෘත්තීය සමිති වලට තග දාලා කරන්න බෑ මේක. වෘත්තීය සමිති තගට බය වෙන්නෙත් නැහැ. වෘත්තීය සමිති හැම වෙලාවෙම ප්‍රගතිශීලී පැත්ත නියෝජනය කරමින් කටයුතු කරනවා. යම් ප්‍රමාණයක හිර වෙලා හිටියත් අපි හිතනවා ඒ සමිතියත් එකතු කරගෙන ආණ්ඩු හිතවාදී සමිති ටිකත් එකතු කරගෙන මේ අරගලය අපේ සමස්ත ලංකාව වරාය පොදු සේවක සමිතිය විදිහට අපි අරගෙන යනවා. ඒකට අනිකුත් සියලු වෘත්තීය සමිතිවල සහයෝගය මේ වෙලාවේ බල කරනවා. ඒ සටන ශක්තිමත් කරලා මේ විකිණීමේ ක්‍රියාවලියට විරුද්ධව දැවැන්ත අරගලයක් අරගෙන යනවා. ඒකට මේ රටේ වැඩ කරන ජනතාවගේ සහයෝගය අපි ගන්නවා කියන එක අවධාරණය කරන්න කැමතියි. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව